එහෙනම් පුතේ ඔයාලත් එක්ක අපි ඊගාවට සාකච්ඡා කරන්න වගේ අවසාන පිටුව මේ නිබන්ධනේ පුතාලා දාගන්න මාතෘකාව මේක මාතෘකාවක් කරේ නැත්නම් කවන්නේ මේ කතා කරගෙන යන්නේ වාගේ මේ පාඩමට දාලා ගැටළු ආකාරය. දැන් පළවෙනි ආකාරය තමයි කතා කරගෙන යන්නේ. හරි. එතන උඩින් මොන ආකාරයක කියලා දාගත්තත් කවන්නේ. ඔය එහෙම කරපු එතන දැන් මේ කතා කරපු ගාන උඩින් දාන්න ආකාරයක කියලා. ඊට පස්සේ ඔය ඊගා පිටුවට ගිහිල්ලා එතන දාගන්න ආකාරය දෙක තියෙනවා. ඒ පිටුව පුතාලා දෙකට බෙදා ගන්න ඕන. චූට්ටකින් කොහොමද බෙදා ගන්න උදාහරණ හරියටම කියන්නේ. ඔයාලගේ පිටුව පුතේ ඔයාලා මෙන්න මේ විදිහට වෙන් කරගන්න කොටස් තුනකට වෙන් කරගන්න. හරිද? කොටස් තුනකට වෙන් කරගෙන පළවෙනි කොටස දාගන්න ආකාරය දෙක තියෙනවා. ආකාරය දෙක. यहाँ पे अभी एग्जाम्पल लिया गया हूँ पाद रूपे पेन्वायति लक्ष्य आरोपण व्याप्ति हेतुवेन पादरूपे पेन्वयति लक्ष्य आरोपण व्याप्ति हेतुवेन लक्ष्य आरोपण हेतुवेन पेन्वयति इस एक इस देख संवृत गौस्पुष्टयन हरहा श्राव्य श्राव्य फाई एक वेनाम श्राव्य फाई एक वेनाम फाई एक बेदीम फाई देख सोयान फाई एक बेदीम फाई देख सोयान फाई एक बेदीम फाई देख सोयान हाय දැන් මේකේදී ඔබට සිම්පල්ව ගැටලුවක් විසඳීම පෙන්නුවොත් විසඳුම ඔබට ෆයි ලියන්න පුළුවන් සිග්මා කියුබ් එකේ වෙබ්සයිට් එක. ඒකට S1 කියන ගෞස් පුෂ්ඨය ගත්තොත් ෆයි එක ඉන්නේ S1 කියන පුෂ්ඨය ඇතුලේ තියෙන ආරෝපණය. මේ ටිකනේ ඔය ටික එකතු කරොත් ඔයාලට ඉන්නේ ධන 4යි කියු. ධන 4යි කියු බෙදීම වෙබ්සයිට් එක. ඔන්න පළවෙනි එක. ඒතර S2 කියන පුෂ්ඨය අරගෙන ෆයි දෙක ලියා ගන්න පුළුවන් පුතාලට. ෆයි දෙක ලියා ගන්න යන්න පුළුවන්. ඒතර ෆයි දෙකට අදාළ එක S2 පුෂ්ඨය දිහා බලුවොත් මේ ටික එකතු කරලා ගත්තොත් ඔයාලට
ඍණ දෙකයි කිව්වේ දෙන්නේ එතන. ඍණ ලකුණ පෙන්වන පුතේ මෙයාගේ දිශාව විතරයි ඍණ දෙකයි කිව්වේ වෙබ් සයිට් දෙක. හරි. ඒ නිසා අපිට ලියන්න පුළුවන් ෆයි එක බෙදීම ෆයි දෙක අපි විශාලත්වය ගැන විතරක් හිතුවොත් يعني ලකුණ ගැන විතර හිතන්න යන්න ඕනේ. උත්තරේ වල දෙකයි කියලා එනවා. හරි. ඒක විශාලත්වය විතරයි. ෆයි ඔය දෙක ගන්න මේ විශාලත්වයක් විතරයි. ඔය ඍණ ලකුණෙන් පෙන්නන්නේ ශ්‍රාවරේඛා ගාස් පුස්තෙන් එළියට යනවාද එතකොට යනවා. දැන් උදාහරණයක් මේ විතර වැඩිපුර ශ්‍රාවරේඛා තියෙන ගාස් පුස්තෙන් එළියට. ඒකව ධනාරෝපණ වැඩි. හරි. ධනාරෝපණ වැඩි. දැන් මෙයාගේ ඍණාරෝපණ වැඩි නිසා ශ්‍රාවරේඛා වැඩිපුර තියෙන්නේ මෙයා ඇතුළට. ශ්‍රාවරේඛා වැඩිපුර ප්‍රමාණයක් තියෙන්නේ පුස්තය ඇතුළට. ඒකයි නේද? ඔයගේ ශ්‍රාවරේඛා වෙන්නේ අදින්දී අර වැඩිපුර ශ්‍රාවරේඛා වෙන ප්‍රමාණයක් තියෙන්නේ මෙහෙම ඇතුළට එනවා වෙනවා පේන්නේ. එනවා ඔබට රිල් ලකුණු පෙන්වන්නේ ශ්‍රාවරේඛාව වැඩිපුර ප්‍රමාණයක් තියෙන්නේ ගවුස් පුස්තයේද ඇතුළත කියන කාරණේ පමණයි. ඒක වැදගත් නෑ. අපි එතන තවදුරටත් ඒක විස්තර කරමු. තවදුරටත් විස්තර කරමු. හරි එනම් තව රූපය ගන්න මෙතනදී ඔය මම ඔය නැතින ශ්‍රාවරේඛා ඇදීම අවශ්‍ය නෑ. ඒක ඇතුළත නිකන් සංකීර්ණ කර ගන්න අවශ්‍ය නෑ. නිකන් ආගමික ත්‍යාලි. හරි. ගවුස් පුස්තක දෙක S1 S2 කියලා නම් කරගන්න. ඊට පස්සේ අපි උත්තරේ දාගන්න බලමු. රූපය ඇදලා හැන්ඩ් සිග්නල් එකක් දෙන්න. ඒක දාන්න තමයි කිව්වේ. දාන්න දෙකයි කිව්වේ. Thank you. S1 S2 කියලා දාගන්න ගවුස් පුස්තක දෙක ඊට පස්සේ අපි මේක දාලා විවරණය ලියන්න යමු. හරි පුතලෝ කැඳන් කරනවා ගන්න සාරය කියලා සාරය ෆයි සමානයි අපිට මේ වගේ කරලා දෙන්න පුළුවන් සිග්මා කිව්ව වෙබ්සයිට් එකට වල පේනවා තීව්‍රතාව වර්ගඵල ඉක්ම කරලා කරන්න බෑ. හරි ගස් වලින් තව ගන්න. ඊට S1 පුස්තය අරගෙන ෆයි එක සාරයේ තිබ්බැකි S1 හරහා S1 ඇතුලේ තියෙන එකතුව. වෙන කිව් දාන 2යි කිව් දාන 3යි කිව්. ඊට එකතු කරනවා දාන 4යි කිව් නෙන්නේ. මේ දෙවල් සයිඩ්. හරිනේ ඒක. ඔය දෙට ලියාගෙන යමු. S2 කියන පුස්තකය ගත්තොත් පාට ඒකේ පැහැදිලිව පේනවා සාරයේ කරා ෆයි දෙක සමානයි. S2 පුස්තකය ඇතුළේ තියෙන ආරෝපණය පාට සුළු කරාම වෙන 2යි කිව් වගේ තමයි පේන්නේ. ඒක විතර නෝ වෙබ්සයිට් එක දෙක. දැන් පුළුවන් පුතාලට එක දෙකෙන් බෙදලා උත්තරයක් ගන්න. ෆයි එක බෙදීම ෆයි එක වම් වෙන වෙබ්සයිට් එකට යන්න ඕන 4යි කිව් තිබුණ 2යි කිව් දැන් 2යි කියලා එනවා. මම මෙතන විශාලත්වය විතරයි පෙන්වලා තියෙන්නේ. මෙතන තවත් දාලා කියනවා රින් ලකුණ නිරූපණය කරන්නේ ශ්‍රාවරේඛාවල ගවුස් පුස්තයෙන් එළියට ද වැඩිපුර යන්නේ පිට ඇතුළටද එන්නේ. ඒ කාරණේ තමයි පෙන්වන්නේ. ඒ නිසා අපි ඒක මෙතනදී ගණනය කිරීමට ඒ කතන්දරේ ඇද ගන්න අවශ්‍ය වෙන්නේ
නැහැ. විශාලත්වය ගත්තා පුතේ අපිට ගන්න වෙන්නේ එක වැඩි. ඒකේ ලකුණු බලන්න එපා. වටිනාකම විතරයි බලන්න. ඒතර වගේ රින් ලකුණෙන් පෙන්වන්න දිශාව විතරයි කියන එක විතරක් හිතා ගන්න. විශාලත්වය සම්පූර්ණව ඔබ බලන්නට ඕන. එයාගේ විශාලත්වය දිහා බලලා විතරයි. දාශිකෝල එහෙමනේ අපි දාශිකෝල රින් ලකුණ ගැන පෙන්වන දිශාවනේ. උසාවිය දාශිකයක් විදිහට තියෙන්නේ. අපිට ඒතොර ඒ කතාව එහෙමයි ගන්න වෙන්නේ. උඩිය පෙන්ල ඉවරනම ඩෑන්සිං වල දෙන්න කිව්වා. අපේ දෙක තුනක් ලියාගෙන ඉන්න. හරි එහෙනම් මේ යටින් ලියන්න යන්න මෙහි ධන ශ්‍රාවයකින් පෙන්වන්නේ මෙහි ධන ශ්‍රාවයකින් පෙන්වන්නේ මෙහි ධන ශ්‍රාවයකින් පෙන්වන්නේ ශ්‍රාවරේඛා වැඩි ප්‍රමාණයක් ගවුස් පෘෂ්ඨයෙන් පිටතට පැමිණෙන බව වේ. ගවුස් පෘෂ්ඨයෙන් පිටතට පැමිණෙන බව වේ. ශ්‍රාවරේඛා වැඩි ප්‍රමාණයක් ගවුස් පෘෂ්ඨයෙන් පිටතට පැමිණෙන බව වේ. ඊගොල්ලෝ කියන්නේ ඍණ ශ්‍රාවයකින් පෙන්වන්නේ ශ්‍රාවරේඛා වැඩි ප්‍රමාණයක් ගවුස් පෘෂ්ඨය තුලට ඇතුල් වන බව වේ. ගවුස් පෘෂ්ඨය තුලට ඇතුල් වන බව වේ. හරි නේද? ඊට පස්සේ මෙතනම අපිට පොඩ්ඩක් මෙන්න මේ වගේ ගවුස් පෘෂ්ඨයක් ඇද්දොත් මොකද වෙන්නේ කියලා බලන්න.
හරි. එතකොට මේක S1 මේක S3. මට දැන් ඔයාලා බලන්න කියන්නේ S3 කියන ගවුස් පෘෂ්ඨය හරහා ශ්‍රාවය කොච්චරද? මට මැසේජ් කරනවා. Epsilon වෙනකොට I ටයිප් කරන්න. Epsilon වෙනකොට E ටයිප් කළා මට එවන්න S3 කියන ගවුස් පෘෂ්ඨය හරහා ශ්‍රාවය කොච්චරද? ඔයාලා තේරෙනවද? ඔක්කොම මැසේජ් කරනවා. අවතෙන් තමයි ගවුස් පෘෂ්ඨයක් S3 කියලා. ඒක S3 කියන ගවුස් පෘෂ්ඨය හරහා ශ්‍රාවය ඔක්කොම මැසේජ් කරනවා. ඔය Epsilon වෙනකොට E පාවිච්චි කරනවා. ठीक है को एक एक करते हैं नॉवल देखो अनंत तेरवा उत्तर इन्हें ඔක්කොම පේනවා 4යි කියුබෙදීම එප්සයිලන් නේද? පැහැදිලි නේද? එහෙනම් S3 හරහා එන්නේ මගේ ශ්‍රාවය pi 3 කියලා ගත්තොත් ඒක එන්නේ 4යි කියුබෙදීම එප්සයිලන්. දැන් ඔබට තේරෙනවද ගවුස් පෘෂ්ඨයේ ලොකු වුණා කියලා හැඩය වෙනස් වුණා කියලා ශ්‍රාවය කෙරෙහි ඒකේ බලපෑමක් එන්නේ නැහැ. ගවුස් ප්‍රමේයට අනුව ගවුස් පෘෂ්ඨයේ හැඩය සහ විශාලත්වය විද්‍යුත් ශ්‍රාවය කෙරෙහි බලපෑමක් ඇති කරන්නේ නැහැ. ඒ කියන්නේ විශාලත්වය වෙන්නේ කිව්වොත් එතන තීව්‍රතාව අඩු වෙනවා. ඒක ඒක. ඔබ හිතන්නකෝ මෙන්න මේ කියන වර්ගඵලය හරහා ඔබ මේ පොඩි වර්ගඵල කැලේ ගත්තාම මෙතන යන තීව්‍රතාවට වඩා එවැනි වර්ගඵල කොටසක් මෙතන යද්දී ඒ තීව්‍රතාව අඩු වෙනවා. ඒතකොට වර්ගඵලයේ දෙකෙදි තීව්‍රතාව අඩු වෙලා ඒක බැලන්ස් කරනවා. ඉතින් ශ්‍රාවය රස වීමක් වෙන්නේ. හරි. එහෙනම් පුතා තරවද්දා පොඩ්ඩක් ඒකත් ලියා ගන්න ඕන. ඔයාලට අවශ්‍ය නම් මෙන්න මේ S3 ගවුස් පෘෂ්ඨය තැනගෙන හරි. ඔයා මෙතන ශ්‍රාවය අපිට ලියාගෙන ඉන්නත් පුළුවන්. හරි මුලින්ම ලියන්න අවශ්‍ය නැහැ. S3 කියන ගවුස් පෘෂ්ඨය අතර පේනවද මුලින්? තරවද්දා පේජ් එකක් ලියන්න ඕනේ. හරි. S3 කියන ගවුස් පෘෂ්ඨය අතර පේනවද? හරි. දැන් අපි තරවද්දා ලියන්න. विद्युत श्रावी विशालत्व केरही विद्युत श्रावी विशालत्व केरही विद्युत श्रावी विशालत्व केरही विद्युत श्रावी विशालत्व केरही साउथ विद्युत श्रावी विशालत्व केरही साउथ गॉस पृष्ठे हेडेन हो साउथ गॉस पृष्ठे हेडेन हो विशालत्वेन බලපෑමක් නොමැත साउथ गॉस पृष्ठे हेडेन हो विशालत्वेन බලපෑමක් නොමැත පැහැදිලි නේද? හරි. එහෙනම් ඔයාලට පැහැදිලි කියව කතාව. එහෙනම් විශාලත්වයෙන් සහ අපිට යාගේ හැඩයෙන් බලපෑමක් ඇති ගන්නෑ. එයාගේ ඇතුලේ කොච්චර ආරෝපණ ප්‍රමාණයක්ද තියෙන්නේ කියන එක විතරයි මෙතනදී ඔයාගේ උත්තරයේදී බලපෑමක් ඇති කරන්නේ. හරි. එහෙනම් අපි ඊට පස්සේ පුතේ යමු වාගේ ඊගාව කොටසට ඒ කියන්නේ ආකාරය 3 ආකාරය 3දී මම කතා කරන්නේ ඔයා හිතන්න ගෝලාකාර ගවුස් පෘෂ්ඨයක
ගෝලාකාර ගවුස් පුෂ්ඨයක කේන්ද්‍රයේ තියෙනවා ධන Q කියලා ආරෝපණයක්. කේන්ද්‍රයේ තියෙනවා ධන Q කියලා ආරෝපණයක්. මට මේ ගෝලයේ වම් අර්ධයේ ශ්‍රාවය වම් පැත්ත තියෙනවනේ. වම් අර්ධ ගෝලයේ ශ්‍රාවය phi L සහ දකුණු අර්ධ ගෝලයේ ශ්‍රාවය phi R කියලා කිව්වොත් ඔය phi L හා phi R කියන දෙන්නගේ වටිනාකම් දෙක හොයලා දෙන්න ඕන. ආය පාරක් සිග්මට එප්සයිලන්ට ඔබ දාගන්න E කියලා මට phi L ට උත්තරයක් ලියලා දෙන්න. ධන Q කියලා ආරෝපණයක් තියෙන ගෝලාකාර ගවුස් පුෂ්ඨයක් තියෙනවා. ආරෝපණය තියෙන ගෝලයේ කේන්ද්‍රය. මට වම් අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ ශ්‍රාවය ඕන. දැන් මට වම් අර්ධ ගෝලයේ ශ්‍රාවයට මැසේජ් එකක් දාන්න. වම් අර්ධ ගෝලයේ ශ්‍රාවය කොච්චරද කියලා ලියලා මැසේජ් එකක් එවන්න. ඉක්මනින් වන්නවා. වම් අර්ධ ගෝලයේ ශ්‍රාවය කොච්චරද කියලා මට මැසේජ් එකක් දාන්න. මෙන්න මේ සංවෘද්ධ ගවුස් පුෂ්ඨයේ ගෝලාකාර කේන්ද්‍රයේ මත ධන Q කියන ආරෝපණය තියලා පුතේ. හරි. ඔයාගෙන් ප්‍රශ්නයක් ඇහුවා මේකේ වම් පැත්තේ අර්ධගෝලීය විද්‍යුත් ශ්‍රාවය මොකක්ද කියලා. ඕක අහලා චුට්ටක් ඇති කරන්ට් එක ගිහිල්ලා ඒකේ බලපෑම දැන් තමයි චුට්ටක් මම හිතන්නේ හරියාගෙන ඉන්නේ. හරි. සෑහෙන බලපෑමකට ලක් වුණා. හරි. දැන් එතකොට ඔයාලා මට වම් අර්ධගෝලයේ ශ්‍රාවයට උත්තරේ වන්න. කියනවා කේන්ද්‍රයේ ධන සිම්පල් Q ආරෝපණයක් තියලා ගෝලාකාර ගවුස් පුෂ්ඨයක් පෙන්නනවා. තියෙනවා වම් අර්ධගෝලයේ ශ්‍රාවයට උත්තරේ වන්න. කල්පනා කරලා බලන්න. හරි. මෙතනදී මම ඔයාලට මෙහෙම කතාවක් කියන්නම්. දැන් හරියටම කේන්ද්‍රයේ උඩ පුතේ ආරෝපණය තිබ්බට පස්සේ ඔයාගේ ශ්‍රාවරේඛා සමමිතිකව තමයි ව්‍යාප්ත වෙන්නේ. ශ්‍රාවරේඛා ව්‍යාප්තිය සමමිතිකයි. එතකොට ඔබට මෙතන ශ්‍රාවය වන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි ගවුස් ප්‍රමේය ශ්‍රාවය ලියන්න පුළුවන්. හැබැයි අර්ධගෝලීය ලියන්න බෑනේ ගවුස් ප්‍රමේය. ඔය ගවුස් ප්‍රමේය සංවෘත පුෂ්ඨයකට ලියන්න ඕන. ගවුස් ප්‍රමේයට අනුව අපිට පුළුවන් ගෝලාකාර පුෂ්ඨය හරහා ශ්‍රාවය, කියන්නේ මුළු ශ්‍රාවය ලියන්න පුළුවන් Q බෙදී වෙබ්සයිට්. දැන් එතකොට ඔබට පේනවා මේ ශ්‍රාවය මේ අර්ධගෝලාකාර පුෂ්ඨ දෙකට සමමිතිකව බෙදලා තියෙනවා. මොකද ඔබට දැන් ශ්‍රාවය ගන්න ඔබ දන්නවා EA cos θ අනුව ඔබට නිකන් පේනවා එකම ඊයගයක් තියාගෙන මේ ගෝලීය දෙපැත්තෙම අර ඒතර වර්ගඵලය අර්ධයක් කිරුවා වගේ වැඩක්. ඒ කියන්නේ phi කියන එක අනුභව සමානුපාතක කියන්නේ වර්ගඵලෙට. වර්ගඵලය නිකන් භාගයක් කිරුවා වගේ වැඩක් කරලා තියෙන්නේ. එහෙනම් ඔබට පේනවා මේ තියෙන මුළු ගෝලය හරහා ශ්‍රාවය නම් එක් අර්ධ ගෝලයක ශ්‍රාවය ඕකෙන් කොතරක් වෙන්න ඕනද? භාගයක් වෙන්න ඕනේ. හැබැයි මෙහෙම ලියන්න උතර මත තියාගන්න මේ ආරෝපණය නිසා ශ්‍රාවරේඛා ව්‍යාප්තිය ඔබ සලකන ලද ගවුස් පුෂ්ඨයට සමමිතිකව පැවතුනොත් විතරයි ඔබට අර මුළු ගවුස් පුෂ්ඨය හරහා ලියපු ශ්‍රාවය අපිට වර්ගඵල වලින් බෙදලා ගන්න පුළුවන් වෙයි. හරි. දැන් උදාහරණයක් අපිට ඕකම කරන්න පුළුවන් මේ වගේ ඝනක හැඩති අපි ඝනක හැඩති ගවුස් පුෂ්ඨයක් ගත්තොත් මෙයාගේ කේන්ද්‍රය කියන්නේ මෙයාගේ හරි මැද ධන Q කියලා ආරෝපණයක් තියලා තියෙනවා. හරි. මට ඕන එක මුහුණතක් හරහා ශ්‍රාවය. මේ එක මුහුණතකින් ශ්‍රාවය කොච්චරද කියලා බලා ගන්න. හරියට දැන් කියන බන්ද ඔය ඝන කැඩති ගවුස් පුෂ්ඨයේ කේන්ද්‍රයේ ධන Q ආරෝපණය තියලා තිබ්බොත් දැන් මට මේ තර්කයේ උඩ ඉඳගෙන කියන්න බෑ එක මුහුණතක් හරහා ශ්‍රාවය. එක මුහුණතක් කරා ශ්‍රාවය කියන බලන්න. එක මුහුණතක් කරා ශ්‍රාවය. හරි ඉසුරු ඒවල අනිත් අයත් කරන්න බෑ. දැන් එතනදී තේරුම් ගන්න මුහුණ 6ටම ආරෝපණය ඉන්නේ සම්මිතිකව. එහෙනම් ඔයාගේ සම්පූර්ණ ගණකය හරහා
ශ්‍රාවය අරගෙන මූණත් ගානින් බෙදුවාම එක මොහොතක එනවා. දැන් මම හිතනවා වැඩි දීලා තියෙනවා. හරි. දැන් මෙතනදී ඔයාලට සම්මිතිකව තියෙන නිසා කිව් බෙදීම වෙබ්සයිට් මූණ 6 හරහාම දැන් මූණත් එකක් බලන්න. මූණ 6ක් තියෙන නිසා අපි 6 බෙදන්න පුළුවන්. අර බලන්න ඔය කියන තරගය වල පැහැදිලි කියලා. ඒ කියන්නේ මෙතනදී ඔබ ගවුස් ප්‍රමේය අරගෙන මුළු ගවුස් පෘෂ්ඨයේ ශ්‍රාවය හොයනවා. ඊට පස්සේ සම්මිතික භාවය බලලා ගවුස් පෘෂ්ඨයේ කොටසක ශ්‍රාවය අපිට ඕනම් බෙදලා ගන්න පුළුවන්. හරි. බලන්න ඔක පැහැදිලිවම හැන්ඩ් සිග්නල් දෙන්න මම ඔය කතා. මොකද මේ පාඩමේ තියෙන බරපතලම සංකල්පයේ ගණන් වලට එන ඔය කොටස. ඔක තේරුණා නම් එච්චරයි. හරි පුළුවන් නේද? හරි. එහෙනම් අපි ඔය කතන්දර දෙකම ආර්ණී වෙන්න තමයි ඔයගේ අර ආකාරය 3 ලියාගන්න යන්නේ. දාගන්න පුතලා ආකාරය 3 කියන්නේ. ආකාරය 3. ආකාරය 3 කියලා ගන්න. ලියන්න පහත A හා B රූපවල පහත A හා B රූපවල පෙන්වා ඇති ගෝලාකාර හා ගණක හැඩති ගවුස් පෘෂ්ඨ තුල ගෝලාකාර හා ගණක හැඩති ගවුස් පෘෂ්ඨ තුල ඒවායේ කේන්ද්‍රයේ ධන කිව් ආරෝපිත අංශුවක් පිටවා ඇති අවස්ථාවක් සලකන්න. හරි. මේක රෝලක් අන් 3ක් අහන්න තියෙනවා. ඊට අවතරව පොඩි විස්තර කිරීමක් කරගන්නත් තියෙනවා. ඒ නිසා ගොඩාක් සයිස් වලට මේ රූපය අදින්න නැතුව AB රූප දෙක අදගන්න. රෝලක් අන් 3කට උත්තර දෙන්නත් තියෙනවා ප්‍රශ්න ලියාගෙන. පොඩි පැහැදිලි කිරීමක් ඔය ඇස්සේ ලියා ගන්න තියෙනවා. එන්න එකක් තුනක තියාගෙන රූපෙන් දාන්න හොඳයි. ඇඳගන්න රූප දෙක. රූප ඇතුළේ ඉවරලා හැන්ඩ් සිග්නල් දෙන්න. රූප ඇතුළේ ඉවරලා හැන්ඩ් සිග්නල් දෙන්න. ඔයාලට මේකේ අර බෙදපු කොටුවල මේ කොටෙන් ලියන්නේ ඉඩ මදි නම් මේ අර්ධය සම්පූර්ණ මේකට ගන්න අපි මේක ප්ලෑන් කරලා ලියා ගන්න පුළුවන්. මේක දැන් අපිට ටිකක් අවශ්‍ය නැහැ මොකද මම මේ කතාවට වැඩි ටික වැඩිපුර ලෝඩ් කරා. ඔබ ඉන්න මේ තීරුවේ ඊට මංගල පල්ලයට අවශ්‍ය නම් ඉඩ අවශ්‍යනොත් ගන්න මම මොකද ටිකක් වැඩිපුර විස්තර කිරීම කරන්න මෙතන. හරි. ඒක පුරේ තියාගෙන රූප ඇතුළේ ඉවරයි හැන්ඩ් සිග්නල් දෙන්න යමු.
රූපය කරනවා හැන් සිග්නල් දාන්න ගන්නවා. නේද? යන්න ඕනක එක මේක හොඳට ඉඩ අරගෙන කරන්න පුළුවන් යට කැලත් එක්ක. හරි. මෙතන තමයි පැහැදිලි කරන්න ඕන දෙයක් තියෙන්නේ. ඕනක එක ලියන්න. ඒ අවස්ථාවේ කැපිටල් A අවස්ථාවේ වම් අර්ධගෝලීය ශ්‍රාවය 5L හා left කියන එක දෙන්නේ වම් අර්ධගෝලීය ශ්‍රාවය 5L හා දකුණු අර්ධගෝලීය ශ්‍රාවය 5R ලියන්න තසොයන්න. ඒ අවස්ථාවේ වම් අර්ධගෝලීය ශ්‍රාවය 5L හා දකුණු අර්ධගෝලීය ශ්‍රාවය 5R සොයන්න. දකුණු අර්ධගෝලීය ශ්‍රාවය 5R සොයන්න. 5R සොයන්න. උත්තර විදිහට ලියාගන්න ගෝලාකාර ගවුස් පෘෂ්ඨය හරහා මුළු ශ්‍රාවය කියුබ් එක වෙබ්සයිට් ඉතින් තවද දාලා ගන්න ආරෝපණ සමමිතිකව පවතින බැරි අර්ධගෝලාකාර මුහුණක් දෙකට සමමිතිකව පවතින බැරි ඊළඟ 5L සමානයි 5R ඒ දෙන්නම මේ අගෙන් භාගය ගන්න වෙනවා. ඔය තමයි ලියගන්නේ. ඊළඟ ගෝලාකාර ගස් පෘෂ්ඨය හරහා ශ්‍රාවය මුළු ශ්‍රාවය 5 සමානයි කියුබ් එකේ සයිලන්ට්. ඊට මෙන්න මේ කතාව ලියමු. ආරෝපිත අංශුව අර්ධගෝලාකාර මුහුණක් දෙකට සම්මිතිකව පවතින බැරි. ආරෝපිත අංශුව අර්ධගෝලාකාර මුහුණක් දෙකට සමමිතිකව පවතින බැරි. ඊළඟ 5L සමානයි 5R ඒ දෙන්න වෙන අර කලින් මුළු ශ්‍රාවයෙන් භාගයක්. දෙකට බෙදලා ගන්න. පැහැදිලිද? ගන්න රෝලකන් දෙක. රෝලකන් දෙක. රෝලකන් දෙක කියන්නේ. ඉහත ඒ අවස්ථාවේ කිව් ලක්ෂීය ආරෝපණය ගෝලය තුල පවතිනසේ දකුණු පසට විස්ථාපනය කළ විට
දකුණු පසට විස්ථාපනය කළ විට නව ෆයි L හා ෆයි R රගයන් නව ෆයි L හා ෆයි R රගයන් Q බෙදීම 2 එප්සයිලන් සමග සංසන්දනය කරන්න. Q බෙදීම 2 එප්සයිලන් සමග සංසන්දනය කරන්න. දැන් අලු ෆයි L සහ ෆයි R කම්පෙයාර් කරන්න කියනවා මෙයත් එක්ක. මෙන්න මේ Q බෙදීම 2 එප්සයිලන් එක්ක. හරි. දැන් එතකොට කලින් අවස්ථාව මොකද කරගත්තොත් දැන් මෙතනදී ආය පාරක් තේරෙන්න ඕන ගෝලය හරහා මුල් ශ්‍රාවය හරි. වගේ සම්පූර්ණ ගෝලය හරහා මුල් ශ්‍රාවය ගැටලුවක් නැහැ. Q බෙදීම එප්සයිලන් තමයි. මොකද ඒක අපිට ආරෝපණය කොහොමද ගෝලය තුල ඉන්නේ කියන එකට අදාළ නැහැ ගෝලය හරහා මුල් ශ්‍රාවයට. නම් ඔබට පේනවා දැන් මේ Q ලෙස ආරෝපිත අංශුව ධනාර්ධ ගෝලයේ පැත්තට කිට්ටු වෙන නිසා ධනාර්ධ ගෝලයේ පැත්තේ විද්‍යුත් ශ්‍රාවයේ විද්‍යුත්ශේෂ තීව්‍රතාව සාපේක්ෂ වැඩි දකුණු අර්ධ ගෝලයේ පැත්තේ විද්‍යුත්ශේෂ තීව්‍රතාව වම් අර්ධ ගෝලයේ පැත්තට වඩා සාපේක්ෂව වැඩි. මෙහාට කිට්ටු වෙච්ච ගමන් මේ දකුණු අර්ධ ගෝලයේ මෙන්න මේ කොටසේ ලක්ෂණ තීව්‍රතාවන් වැඩි. විශාලත්වය වැඩි වෙනවා. එතකොට වර්ගඵලයේ අර්ධගෝලයේ දෙපැත්ත බලන්නේ අර්ධගෝලයේ නේද වර්ගඵලය වෙනසක් නැහැ දෙපැත්ත වර්ගඵල සමානයි නමුත් මේ පැත්තේ තීව්‍රතාව වැඩි වෙලා තියෙනවා. එහෙනම් මේ පැත්තේ තීව්‍රතාව වැඩි වෙච්ච නිසා ඔබට කියන්න පුළුවන් ෆයි R කියන එක අර කලින් 2 Q බෙදීම එප්සයිලන්ට සමාන වෙලා තිබ්බ එක දැන් වැඩි වෙනවා. ඒකට වඩා වැඩි වෙනවා. සෝරි. Q බෙදීම 2 එප්සයිලන් කියලා ගියට වඩා දැන් ටිකක් ෆයි R වැඩි වෙනවා. ඒතකොට ඒ වෙලාවේ ෆයි L මොකද වෙන්නේ? අඩු වෙනවා. හැබැයි මත දැන් මේ දෙක එකතුව ෆයි R සහ ෆයි L කියන දෙන්නා එකතුව තාම Q බෙදීම එප්සයිලන් එක තමයි. ඒක මේක වෙනස් වෙන්නේ නැහැ. හරි බලන්න මම ඔය කිව්ව තරකවල පැහැදිලිව ගැන්සු කියලා දෙන්න. වාගේ අර ආරෝපිත අංශුව දකුණු අර්ධ ගෝලයේ පැත්තට කිට්ටු වෙද්දී දකුණු අර්ධ ගෝලයේ ලක්ෂණ තීව්‍රතාව වැඩි වෙනවා. ඒතර අර්ධ ගෝල දෙකම කම්පෙයාර් කරන නිසා වර්ගඵල වෙනස් වීමක් නැහැ. නමුත් මෙයාට කිට්ටු වෙච්ච නිසා මේ පැත්තේ තීව්‍රතාවන් වැඩිලා ශ්‍රාවය වැඩි කර ගන්නවා. මේ පැත්තේ ශ්‍රාවය අඩු වෙනවා. හරි. එහෙනම් අර කලින් අගයත් එක කම්පෙයාර් කරොත් කලින් මේගොල්ලෝ මෙයාට සමානවම තිබ්බේ. එහෙනම් මේ සමානව තිබ්බ එක දැන් මූට වඩා මූ වැඩි වෙලා මූ ඒතර සමාන තිබ්බ එක අඩු වෙලා තියෙනවා. හැබැයි ඉතින් එකතුව තාමත් Q බෙදීම එප්සයිලන්ටම වෙන්න ඕනේ. හරි. ඒ කියන්නේ ගෝලයේ මුළු ශ්‍රාවයම වෙන්නට ඕන. බලන්න හැමෝම සිද්ධාන්ත දෙන්න මම එක සෙට් කියනවා. හරි. එහෙනම් අපි ඔය ටික පැහැදිලි නම් ඔයාලා පිළිතුරු විදියට මේ රූපෙට ඇඳගෙන මේ ටික පෙන්න ගන්න මම මෙතනදී ඕනනම් පොඩි ඔය කිව් කතාවට නෝට් එකක් දෙන්නම්. උත්තර දෙක ඉස්සරහ. හරි. කැමරාව මනින්න. වඩා යට තීරුවට යන්න දැන් මොකද වට රෝගල කන්ට්‍රෝල් කියන්න දෙනවා. මේ යට තීරුව පාවිච්චි කරන පොඩි පොඩි ඉයාලක් වෙන්න ඕනේ. මොකද මම අර කලින් වැඩි ඉඩක් දෙන්න හිතන් හිටිය එක ඒකේ තීර ටික මේ ගාන ඇතුළට රින්ගුවා. දැන් ඊගාට ආසන්න තියෙන පොඩි ගැටලුව. ඇත්තට මේ අන්තිම තියරි උගන්වනවා නෙවෙයි ඔබ දන්නම තියරි පාවිච්චි කරනවා ගැටලු විසඳීම සඳහා මෑත කාලීන විභාගය තුල ආපු ඕනම ගැටලුවක් හිතීම සඳහා ඔබට මම මේ සූදානම් කරන එක තමයි කරන්නේ. ඉක්මනින් පෙන්නන හැන්ඩ් සිග්නල් එකක් දෙන්න.
හරි. ධාරා විද්‍යුතයේ දැන් ඔයාලට වීඩියෝස් 8ක් ඔය දාලා දෙනවා. ඒ ටික ඉවර නම් ඊට පස්සේ පාරවල සම්පූර්ණ වීඩියෝස් ටික දාන්න බෑ. ඒ කියන්නේ මේ සතිය දෙන්න මට මේ සතිය සම්පූර්ණ මේ මාසේ පාඩම ඉතුරු ටික ඔක්කොම බලන්න දානවා. දැන් මම ඉතුරු වෙන්නේ තව ටියුට් දෙකක්. ඒක සැප්තැම්බර් මාසෙ වෙද්දී ඒකේ වීඩියෝස් ටික ඔක්කොම දෙනවා. ධාරා විද්‍යුතයේ සැප්තැම්බර් මාසෙදී ඉවර වෙන්න වීඩියෝස් ටික දෙනවා. හරි. එතකොට ඔය ටික වීඩියෝස් ටික බලලා ඉවරයක් කරන්න. එතකොට ඔක්තෝබර් මාසය මම තියන් ඉන්නේ ඉලෙක්ට්‍රොනික්ස් කරන්න. සැප්තැම්බර් වෙද්දී චුම්බෝ සිස්ටම් ඉවර කර ගන්නවා. එතකොට ඔක්තෝබර් සහ නොවැම්බර් 15 වෙනිකන් තියෙන ටික අපි ඉලෙක්ට්‍රොනික්ස් කරද්දී පාඩම ඉවර වෙන්න තමයි ප්ලෑන් කරන් ඉන්නේ. නමුත් නොවැම්බර් 15 එක්සෑම් තියෙද නැද්ද කියන ඊගාව ගැටලුව තියෙනවා. එතකොට ධාරා විද්‍යුතයේ වීඩියෝස් වලින් බලලා ඉවර කරන්න ඉස්සරහට අතිරේක පන්ති කිහිපයක් ෂෙඩියුල් කරනවා. ධාරා විද්‍යුතයේ නැවතරක් ඔයාලට ඒක නැත්තම් දැන් අවශ්‍ය නැහැ ධාරා විද්‍යුතුන් ගාක් අය කරන් තියෙන්නේ. අවශ්‍ය කට්ටිය කවුරු හරි ඉන්නවා. මම හිතන්නේ මේ පන්තිය දැම්ම 5-6ක්වත් ඉන්න එකක් නැහැ. ධාරා විද්‍යුතය සමරයිස් කරලා මොනවා හරි කරගන්න. හරි නැත්නම් රිවිෂන් වීඩියෝස් ටික හරි දෙනවා. එතකොට ධාරා විද්‍යුතය විතරයි වට නිකන් තනියම වීඩියෝස් වලින් කරන්න තියෙන අනිත් ඒවා ඔක්කොම කියන්නේ උගත් ළමයි ඉගෙන ගන්න වීඩියෝස් වලින් තමයි ඔයාලගේ මගේ සජීවී පන්තියේ නතර කරගන්න වෙන්නේ අපේ පන්තියේ ධාරා විද්‍යුතය විතරයි. එහෙම අවශ්‍ය දරුවන්. හරි. නම් ඒකත් මට විභාගයට කාලේ ආයි නොවැම්බර් 15 දැන් මේ යන තත්ත්වයට විභාගය තියයිද කියලා හිතන්න තමයි වෙන්නේ. හරි. ඒතකොට එහෙමොත් අපි ඒකත් ඉමිසිරුවේ කරලා දෙනවා. දැන් කොහොමද මම මේ මාසේ ඉඳන් සම්පූර්ණ වගේ පේපර් වලට තමයි අවධානය දෙන්නේ. ඒකත් රචනා පේපර් එක වලට දැන් හදන්න පටන් ගන්න ඕන. රචනා පේපර් සහ ඒතකොට ඒ විලාවට ප්‍රැක්ටිකල් ටික කරන්න ඕන. ඒතකොට ඒක ඔය රිවිෂන් එකක් ජොයින් කරගෙන ඒතකොට රිවිෂන් එක තියෙන ටයිම් එක මොකද ඔයාලට තීරලා මෙන්නට එන්න වෙයි සමහරවිට අතිරේක පන්තියක් විතර සම්බන්ධ වෙන්න වෙයි නැත්නම් මේ වීඩියෝ එක බලන්න වෙයි. හරි. ඒ විදිහට දැන් චුට්ටක් අපි ප්‍රැක්ටිකල් වලට පොඩි අවධානයක් යොමු කරන්න ඕන. දැන් පාඩම් වල එහෙම ලොකු ස්ට්‍රෙස් එකක් නෑ. වැටික විදිහට කරගෙන ඉවර කරලා තියෙන්නේ. රිවර්ස් ක්ලාස් වලින් ඒ කට්ටියට ගැටලුවක් නැහැ. ඉතින් ඒගොල්ලෝ මේ වෙද්දී ඔය ටික ඔක්කොම කරලා තියෙන්නේ. අර දාරන්ති පොඩි කාලෙකුයි චුම්බක ශිෂ්ට ටිකයි ඇරෙන්න වැටි ගොඩ. හරි රිවර්ස් ක්ලාස් එකේ දාරන්ති කරගත්ත නැති දරුවෙකුට දාරන්ති වීඩියෝස් ටික ඔය දැන් දීලා තියෙන ටියුට් එකනේ අපි ගිය මාසේ දුන්නු ටියුට් එකේ දැන්ට කොටසක් දීලා තියෙනවා. ඒ ටික හොඳට ප්‍රැක්ටිස් කරන්න මම යම් කාලයක් ගන්න දුන්නේ. ඒක වීඩියෝස් බලලා නිකන් ඉඳපුවා. ඒකේ ගණන් ටික නැවත නැවත ප්‍රැක්ටිස් කරන්න. ප්‍රැක්ටිස් කරලා පස්සේ ඊගාව දැන වීඩියෝ සෙට් එකෙන් ඒ ටියුට් එක සම්පූර්ණ ඉවර කරලා දානවා. ඒක බොහොමද මේ සතිය දානවා. හරි. එතකොට ඔයාලට සැප්තැම්බර් මාසෙදී ධාරා විද්‍යුත් ටියුට් දෙකක් හෝ නැත්නම් මුල් පාඩම එක ටියුට් එක බෝඩ් හම්බෙන්නේ. තාම ටියුට් එකකින් පාඩම ඉවර වෙනවා. ඒ ටියුට් එකට අදාළ වීඩියෝස් ටික ඊට පස්සේ සැප්තැම්බර් මාස පුරාවට මාසෙ මුලදීම වගේ දානවා. ටියුට් එක වීඩියෝස් ටික කරලා තියෙන්නේ. දාන්න විතරයි තියෙන්නේ. ඔය ටික දැම්මම ඒකත් බලලා ඉවරයක් කරමු. ඒක පස්සේ මම වාර්තාවේ කමෙන්ට් එකක් ගන්නම් මොකද උනේ කියලා. ඔක්තෝබර් මාසේ මම හරියට තව සපෝට් එකක් දෙන්න ඕනද කියන එක බලන්න. හරි. එහෙනම් අපි තව කාලය යන නිසා මම මේ වෙලේට මායි පාරක් කරනවා. එහෙනම් පුතාලා මෙතන පෙන්නුවට පස්සේ මේක යටින් තරුවක් දාලා යටින් හෝ දකුණු පැත්තෙන් ලියා ගන්න. දකුණු පැත්තෙන් ලියා ගන්න. ආරෝපණය දකුණු අර්ධගෝලයේ පැත්තට ගෙන යන විට ආරෝපණය දකුණු අර්ධගෝලයේ පැත්තට ගෙන යන විට එම පුෂ්ඨය මත ලක්ෂවල තීව්‍රතාව සාපේක්ෂව වැඩි වේ. එම ලක්ෂවල තීව්‍රතාව සාපේක්ෂව වැඩි වේ. එවිට phi සමාන EA cos θ ට අනුව ඒ අවස්ථා දෙකේදී වර්ගඵලය සමාන වෙවි. අවස්ථා දෙකේදී වර්ගඵලය සමාන වෙවි. ඉතින් අර්ධගෝල දෙකේ කියන වඩා හොඳයි අර්ධගෝල දෙකේ වර්ගඵල සමාන වෙවි. E වැඩි කොටසේ ස්‍රාවය වැඩි වේ. E වැඩි කොටසේ ස්‍රාවය වැඩි වේ. E වැඩි කොටසේ ස්‍රාවය වැඩි වේ. ආයතන දාලා නමුත්
පුෂ්ටිය සලකන විට සම්පූර්ණ ගෝලාකාර ගවස් පුෂ්ටිය සලකන විට මුල් ශ්‍රාවය Q බෙදීම එප්සයිලන්ට්ම වේ. මුල් ශ්‍රාවය Q බෙදීම එප්සයිලන්ට්ම වේ. බැරි ලක්කත් ආයෙත් පස්ස විසිරුණොත් ඔයාලා මම දාලා විදුලි 30 කරනවා ආයෙ පාරක් ඈ. ඒ කියන්නේ සතිය පන්තිකුත් දෙනවා. එක්සන් කල්සන් දැම්මු. හැබැයි දැන් මේ වෙලාවේ අපි අපේ කාලෙත් වැඩිපුර තියාගන්න වන ටේබල් ඩිස්කෂන් එකට වැඩිපුර කාලය දෙන්නවා තියෙනවා MCQ සහ රචනා ප්‍රශ්න ඔක්කොම. මොකද අපි වෙන අරුබුදයක ඉන්නවා ඔබට රචනා ප්‍රශ්න පත්‍රයක් කොහොමද ප්‍රැක්ටිස් කරවන්නේ කියන එක. හරි. ප්‍රශ්න පත්‍ර නම් එවන්න පුළුවන්. ටයිම් තියලා බලන්න ලියනවද නැද්ද කියන එක තමයි ඉතින් ගැටලුව තියෙන්නේ. ඒ ඉස්සරහට ලිව්වත් නැතත් ප්‍රශ්න පත්‍රය වෙනවා. හරි. ඒකට ප්‍රශ්න පත්‍ර ගන්න පුළුවන්. ටික ප්‍රශ්න ටික වෙනවා ප්‍රශ්න පත්‍ර ටික ඒ ටික අරගෙන ඉතින් ලියා ගන්නවද නැද්ද කියන එක ඉතින් ඔයාගේ අතේ තමයි තියෙන්නේ. හැබැයි මම කරන්නේ ඔයාට PDF එක දීලා ප්‍රශ්න පත්‍රය ලියවලා පස්සේ තමයි මුද්‍රිත කොපිය දෙන්නේ. නැත්නම් ඉතින් ප්‍රශ්න පත්‍රය අතර දීලා ආයෙ එක්සෑම් එකක් කරවන්න බැරි නිසා. හරි. නිසා අපි ඒ සිස්ටම් එක හරියසි මේ මාසේ ප්‍රශ්න පත්‍ර දෙකක්ද කරේ. මේ දෙකේ මුද්‍රිත කොපියක් ලබන මාසේ වලට ලබා දෙනවා. ඒකට එකවරක් ඔයාට ආයෙ පාරක් එක රිෆර් කරලා කරගන්න පුළුවන්. ඔයාට එතකන් සොෆ්ට් ෆයිල් එකෙන් තමයි වැඩි කරන්න ඕනේ ප්‍රශ්න පත්‍ර පන්ති. හරි. ඒකට ඒක මේ බදල් නම් කරගෙන යනවා. සියලුම දෙනා මෙතනින් පස්සේ නම් පේපර් ක්ලාස් එකට දැන් ජොයින් වෙන්න. දැන් වැඩ සෑහෙන ප්‍රමාණයක් නිර්දේශය ඇදලා තියෙන්නේ. ඒකත් එක්ක ඔබට මේකේ වැඩ ටික සෑහෙන ප්‍රමාණයක් පේපර් කරලා තත්ත්වය මොකද කියලා බලා ගන්න වෙයි අනිවාර්යයෙන්. තත්ත්වය මොකද කියලා බලා ගන්න වෙයි. ඒකත් එක්ක සෑහෙන හදන්න වෙයි. රිවිෂන් ක්ලාස් එකේ පුළුවන් නම් ඉඳගෙන අමතක කරලා තියෙනවා මේ අහගෙන යන්න. මොකද මම ඒකට නිර්බන්ධනය ගත්තොත් විතරයි ඔබට මුදල් අය කරන්න. ඒකත් පන්ති කාඩ් එකේ හාෆ් කාඩ් එකක් දාලා තියෙන්නේ. එතන 21 වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම දේවල් දාලා තියෙනවා. ඒ ප්‍රකාශයත් ඉස්සරහට වාට මොකද හැම්බෙන්නේ. ඉතින් දැන් තියෙන වාට කරගන්න විතරයි. කරගන්න විතරයි. එනිසා පුළුවන් තරම් මහන්සිලා වැඩි ආවරණය කරගන්න සහ නිර්දේශ අග චූටි පාඩම් සියල්ලම කරලා දීලා තියෙන කලින් එක්සා ඕන තරම් උඩ රචනා ප්‍රශ්න කරගන්න පාඩම් දැන් තියෙනවා. ඒවා හොඳට පුහුණු වෙන්න. පාස් පේපර් ගොඩාක් පුහුණු වෙන්න. නිර්දේශ ඉවර කිරීම ක්‍රමානුකූලව අපි කරනවා. ඔබට තියෙන්නේ ඉවර කරපු දේවල් ටික හොඳට පාස් පේපර් කරලා ප්‍රැක්ටිස් කරන්න. විතර ප්‍රැක්ටිස් කරන්න. හරි. පුළුවන් තරම් එකත් එක්ක ඉදේ. හරි. එතකොට අපි මේකේ රෝම ඉලක්කම් 3ට ගියොත් ලියන්න B අවස්ථාවේ ගණකයේ එක් මොහොතක් කරා ශ්‍රාවය සොයන්න. B අවස්ථාවේ ගණකයේ එක් මොහොතක් කරා ශ්‍රාවය සොයන්න. හරි. එතනදී අපිට උත්තර ටික වෙන්නේ ලියන්න ගණකයේ මුහුණත් 6 හරහා ශ්‍රාවය. ගණකයේ මුහුණත් 6 හරහා ශ්‍රාවය ෆයි සමානයි අපිට සිග්මා කිව් බෙදීම එප්සයිලන්ට අනුව එළිම ලියන්න පුළුවන් කිව් බෙදීම එප්සයිලන්. ඒක අපිට මුළු ගාස් පුෂ්ඨයේ විතර මේක චෙක් කරද්දී ආරෝපණය කොතනද තියෙන්නේ ඒවා කිසිම දෙයක් වැඩගත් නැහැ. වැදගත් වෙන්නේ ආරෝපණය ඉන්නේ ගණක ඇතුළේද කියලා. ගණක ඇතුළේ ඉන්නවා කිව්ම සාවය කියන පුළුවන් කිව් බෙදීම එප්සයිලන්. හරි. දැන් බලන්නකොට එක මුහුණතක බලද්දී මේක සම්මිතිකව තියෙන්නේ. මේ ආරෝපණය මුහුණත් වලට සම්මිතිකව තියෙන්නේ. මුහුණත් 6ටම සම්මිතිකව තිබ්බොත් අපිට 6 බෙදලා ගන්න පුළුවන්. දැන් මෙතන වෙන කේන්ද්‍රය තියලා කියන්නේ එහෙනම් 6ටම සම්මිතිකව තමයි ඉන්නේ. ඒ කියන්නේ වාගේ සමතිස්සම මෙන්න මේ මුහුණතක ගත්තොත් මේ පැත්තෙන් ගණිතයේ පැත්තට දිගේ ඉඳන් මේ බෙදීම දෙකක් වගේ දුරකින් තමයි මෙයා ඉන්නේ. හැම මුහුණතරම සමාන දුරකින් ඉන්නේ. ඒකයි සම්මිතිකව ඉන්නවා කියන්නේ. හරි. එතකොට ලියන්න පුළුවන් Q ආරෝපණය ගණකයේ මුහුණත් 6ට සමමිතිකව පවතින බැවින් හරි එක් මුහුණතක් කරා ශ්‍රාවය ෆයි සමානයි අපිට ලියන්න පුළුවන් ඔය කෙනාගෙන් 6.5. නම් මේ කන්ඩිෂන් එක ලියලා තමයි උත්තරේ ලියන්නේ. හොඳ මට මොනවා ඉතිරිය ගන්නවද? හරි. එහෙනම් උදාලා දාගන්න අර අපේ ගුප්පය ආයතන දෙයක් නෑ උඩ ඇදලා තියෙන්නේ. ඊළඟ ගණකයේ
වල ඉඩමදි වෙන්නේ නැහැ දැන් තීරු දෙකම අරන් ලියන්නවා. හරි. ගණකේ ලියන්න මුණ 10 හරහා ශ්‍රාවය. ගණකේ මුණ 10 හරහා ශ්‍රාවය ෆයි සමානයි සිග්මා කියුබික් එප්සයිලන් වලින් ලියන්න කියුබික් එප්සයිලන්. මේක මොනියක වාදිමත් කවන්නේ. සිග්මා කියුබික් එප්සයිලන්. උත්තර නෙන්නේ. ඊට පස්සේ අපි කතාව තරවදා ලියා ගන්න. කතාව තරවදා ලියා ගන්න. ලියන්න ධනකීය ලක්ෂ්‍ය ආරෝපණය. ධනකීය ලක්ෂ්‍ය ආරෝපණය. ගණකේ මුහුණත් 6ටම සම්මිතික වන බැවින්. ධනකීය ලක්ෂ්‍ය ආරෝපණය ගණකේ මුහුණත් 6ටම සම්මිතික වන බැවින්. එක් මුහුණතක් හරහා ශ්‍රාවය. එක් මුහුණතක් හරහා ශ්‍රාවය ෆයි සමානයි. අන්න කියුබික් වෙබ්සයිට් එක දෙන්න උදාහරණයක්. ඔව් ලහිරෝයේ පුතේ පිටත් වෙලා තියෙන දැන් අද ටියුට් ගන්න කට්ටිය ඔයාලගේ මම දාලා තියෙනවනේ ඔබට ලංකම නගරය කියන්නේ ඇවිල්ලා කාර් එක නවත්තන තැන දාලා තියෙනවා. අගේසර්ගේ විසල් කාර් එකේ ඉන්නේ. එතකොට නවත්තන තැන දාලා තියෙනවා. මගේ කාර් එක නෙමෙයි ඉන්නේ විසල් එකක් ඉන්නේ. එතකොට ඒ නවත්තන නගරේ පිටත් ඒ නගරෙන් පිටත් වෙන නැත්නම් ඒ හන්දියෙන් පිටත් වෙන වෙලාව මම ඔයාලට දාලා තියෙනවා. කියන්නේ ඔයා එනනම් ඊට විනාඩි 10කට විතර කලින් එතනට ගිහින් ටියුට් එක ගන්නවා. ලයිරෝයේ විනාඩි 10ක විතර වෙද්දී එතනට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ අපි දාලා තියෙන වෙලාවෙන් එයා එතනින් යනවා. ඒත් එයා අල්ල ගන්න එනවා ඊගාව හන්දියට ආයෙ පාරක් කල්කින් ටයිම් එක කලින් යන්න වෙනවා. ඒ තමයි මේ පාර දෙන්නේ. කෙවින්ගේ හાર્ඩ් එක තමයි මට ලයිරෝයේ දුන්නේ නැහැ හැබැයි. මම ලහිරත් එක්ක කතා කරන්න මොකද ඉස්සරේ කියනවා. කෙවින් ගාඩ් එකේ මේ හાર્ඩ් ඩිස්ක් එක. එතකොට එහෙනම් ඔයාලගේ කොහොම පොඩ්ඩක් බලා ගන්න. ඔගේ අනිත් කොටුව කරන්න මම මේ ගැටුවා කන්ට ඔයා කෙරුවට පස්සේ මේ තමයි කරන්න වෙන්නේ. මම ඔයාලගේ ටියුට් එක පොඩ්ඩක් ඔයාලා කොහොම බෙදගෙන මම ටියුට් එක ස්ක්‍රීන් ෂෙයා කරන්නේ. ඔයාලගේ ටියුට් එකේ මේ සාකච්ඡා කරන ටියුට් එකේ දැන් වැඩ ටික ඉවර කරලා තියෙන්නේ. මෙන්න මේ ගැටලු ටික ඔක්කොම හදන්න පුළුවන් වෙන්න මේ ගැටලු අතර සියල්ලම හදන්න පුළුවන් වෙන්න තීරටික් කියලා තියෙන්නේ. තේරුණාද? මේ සෑම ගැටලු ආකාරයෙන්ම කරන්න පුළුවන් වෙන විදිහට තීරටික දැන් කියලා තියෙන්නේ. හරි. එහෙනම් ඔයාලට ගැටලු ආකාර තියෙනවා 3යි 4යි 5ක් 6ක් විතර ගැටලු ආකාර තියෙනවා. ඔය හැම එකක්ම මම සාකච්ඡා කරන්න කලින් තනියම ඉවරක් කරලා ඉන්නේ. ඒකේ තව එක විශේෂ පොයින්ට් එකක් දෙන්න පොඩි හිස්කොටුවක් තියෙනවා. ඒක ඔයාලට එක්කෝ ගැටලු ආකාර සාකච්ඡා කරන වෙලාවේ එතනම කතා කරන්න පුළුවන්. අවශ්‍ය වුණොත් එතනම ගන්නවා. ඒක ඔක දැන් ටිකක් තියාගෙන අවශ්‍ය වුණොත් දාන්න තමයි ඒක වෙන් කරලා තියෙන්නේ. හරි. එතකොට දැන් කතන්දරය උපමනයි. ලවණ සතිය ඔබට දාර්ශනික නිබන්ධනය ආරම්භ කරනවා පැය දෙකක් ඒක යනවා කොහොමද පන්ති පැය 3:00මාරකට දැන් සෙට් වෙන්න ලවණ සතිය නම් ආය 5:00මාරට ගන්නවා අපි 5:00මාර ඉඳන් 9 සමහරට 9:00මාර වෙන්නත් පුළුවන් පැය 4ක්වත් යන්න පුළුවන්. එතකොට අවශ්‍ය ප්‍රමාණයට දාර්ශනික ටියුට් එක වැටි කියනකොට පස්සේ තව පැයක විතර ඩිස්කෂන් එකකින් මේකේ අපිට ගණන් සෑහෙන ප්‍රමාණයක් ඉවර කරන්න පුළුවන් වෙයි. එතකොට අපි දාර්ශනික සති දෙකක් වගේ යන්න තියෙනවා. ඒක ලබ සතිය විදිහට ටියුට් අරන් ඉන්න ඊට පස්සේ චුම්බක ශාස්ත්‍ර ආරම්භ කරනවා. මම පොඩ්ඩක් මාසෙටත් වඩා පොරොත්තු නොදෙන විදිහට වැඩ ටිකක් දාලා තියෙන්නේ. අතිරේක පන්ති දෙකකුත් යන්න හිතාගෙන. හරි. මොකද මේ පාර උප එක 3ක ටියුට් සෙට් එකක් වාට ඇවිත් තියෙනවා. ඒතකොට උප එක 3ක් වාරම වෙනවා. චුම්බක ශාස්ත්‍ර දෙකකුයි චුම්බක ශාස්ත්‍ර ටියුට් එකේ වාට උප එක දෙකක් තියෙනවා. චුම්බක ශාස්ත්‍ර වල උප එක 4යි තියෙන. ඒක දෙකක් මේකේ දාලා ඉන්න තියෙනවා. ඊට පස්සේ මේ ටියුට් එකේ මේ විද්‍යුත් ශාස්ත්‍ර අවසාන පාඩම දාර්ශනික දාලා තියෙනවා. හරි. එතකොට මේකට සති දෙකයි යන්නේ. මේකට නම් සතිය අපිට 3ක්වත් ඕන වෙයි. ඒතර ඒක මාස සැප්තැම්බර් මාසේ සතියක් දෙකක් යන්න හිතාගෙන තමයි මේක දීලා තියෙන්නේ. ඒතර වලට සැප්තැම්බර් මාසේ අවසාන සති දෙකට
චුම්බශිෂ්ට අවසන් ටියුට් එක ගන්න පුළුවන්. හරි. එතකොට අර සැප්තැම්බර් මාසෙදී චුම්බශිෂ්ට කොහොමත් මම අවසන් කරන ප්ලෑන් එකේ ඉන්නේ. ඒතර ඔක්තෝබර් සහ නොවැම්බර් භාගයක් තියෙනවා මේ තියෙන ප්ලෑන් එකේ හැටියට. එතකොට අපි ඔක්තෝබර් වලම අතිරේක පන්ති දාලා ඉලෙක්ට්‍රොනික්ස් ඉවර කරන්න වෙනවා. සති 6ක විතර වැඩසටහනක් යන්න වෙනවා ඉලෙක්ට්‍රොනික්ස් වලට. ඒකෙත් අපි බොහෝට ලබන සතිය ලබන මාසෙ වෙද්දී ඉලෙක්ට්‍රොනික්ස් ටියුට් එක ඔබට හම්බ වෙනවා. ඒකෙත් සමහර විට වීඩියෝ ලෙසන්ස් කීපයක් ඔබට කලින් මම දාලා තියෙනවා ප්‍රැක්ටිස් ඉවර කරගන්න. ඒ විදිහට ප්ලෑන් එකක් හදලා තියෙන්නේ. ඒසාව එක කලබල වෙන්න එපා. දැන් මේ ප්ලෑන් එක කොහොමද කරන්න ඕන කියන එක තමයි ගැටලුව තියෙන්නේ. මොකද නොවැම්බර් 15 මේ රටේ යන කොවිඩ් තත්ත්වයත් එක්ක එක්සෑම් තියන්න පුළුවන් දෙවිද කියන ගැටලුව තියෙනවා. හරි. එහෙම අපිට එක්සෑම් එක නොවැම්බර් 15 තිබ්බත් නැතත් මම try කරන්නේ නොවැම්බර් 15 කියන දවසේදී වගේ නිර්දේශය ඉවර කරලා දාන්න තියරි පැත්තෙන් කරන්න තියෙනවා. රිවර්ස් ක්ලාස් එක ළමයින්ට ඒ වෙද්දී වැඩ ටික ඇත්තටම ඉවරයි වගේ තමයි දැන් තියෙන්නේ. චුම්බශිෂ්ට ටික ඉවරට පස්සේ අපිට මේ කොවිඩ් ප්‍රශ්නෙත් එක්කනේ මෙහෙම ඇදිලා තියෙන්නේ. හරි. එතකොට කොහොමත් අගටික රිවර්ස් ක්ලාස් ආපු නැති ළමයින්ටත් කියලා වෙන නිසා මම කලින්ම ඉවර කරලා තියෙන්නේ. දැන් ඔයාලට ඇත්තටම නිර්දේශී ලකුණු 90ට වඩා ලියන්න පුළුවන් තැනක හැදිලා තියෙනවා. අපි ප්‍රැක්ටිකල් ටික විතරක් කරපු ගමන් මේ தත්ත්වය තහවුරු වෙනවා. ප්‍රැක්ටිකල් ටික තව ටිකක් කෙරෙන්න තියෙනවා. හරි. ඒ නිසා අපි ලබන මාසෙ ගැන ටිකක් වැඩිපුර වැඩ යන්න වෙන මාසයක් සහ මේ මාසෙ ගැන වැඩිපුර වැඩ යන්න වෙන මාසයක්. විශේෂයෙන් ප්‍රැක්ටිකල් ටික ලබන මාසෙ නම් පටන් ගද්දී වෙනවා ආයෙ පාරක් තව වෙනවා අතිරි විෂය දෙකක් ඉන්නවා. ඒ කියන්නේ තියරි වලට අමතරව රිවිෂන් එකත් එක්ක සම්බන්ධ වෙලා හෝ යන්න වෙයි ප්‍රැක්ටිකල් ක්ලාස් එක. මොකද අපිට දැන් ඊටාම කන්ෆර්ම් නේ ප්‍රැක්ටිකල් ටික ආයතනයේ පන්ති පටන් ගන්න කරන්න කාලයක් නැතුව ඒ කියන එක. හරි. මේක අන්න පාඩක් නෑනේ. අරින්න බෑනේ අතන උදින් තත්ත්වයට. හරි. එහෙම ගත්තාම අපි ලබන මාසෙ ඉඳන් ඉමුත් ඔයාලට පන්තියේ හෝ රිවිෂන් ක්ලාස් එක ඇතුලේ ප්‍රැක්ටිකල් සාකච්ඡා කරනවා. කැමති නම් එතන සම්බන්ධ වෙලා හෝ නැත්නම් වීඩියෝ ලෙසන්ස් විදිහට ප්‍රැක්ටිකල් ටික ගන්නත් වෙනවා. හරි. එහෙනම් ටිකක් මේ මාස 3මාරක කාලය චුට්ටක් වැඩිපුර වැඩ ලෝඩ් වෙලා යන කාලයක්. ඒක ලොකු ලෝඩ් එකක් විතර දැනෙන්නේ නැහැ. මොකද පාසල් පද්ධතියට වැඩ කෙරෙන නිසා ඔබට තියෙන මේ කරන පන්ති කරගෙන ඊට පස්සේ වැඩි කරගෙන යන්න. හරි. එහෙනම් අපි එකක් පොඩ්ඩක් මතක් කරනවා. එහෙනම් සියලු දෙනාට සුබ දවසක් ප්‍රාර්ථනා කරලා අද වන්දේ අපි මෙහෙම නවත්තමු. ලබන සතියේ ඉඳන් අපි ওই ප්‍රොජෙක්ට් එකත් එක්ක ඉස්සරහට යමු. හරි. නම් පුතේ ආයිබෝවන් පරිස්සමෙන් ඉස්සරහට යන්න පුළුවන්. ප්‍රශ්න තියෙනවා නම් ඉතලා අහන්න යන්න.